අපොස උසස් පෙළ ඉගෙනීම කරන විෂයට අදාළව මම අද කතා කරන්න උත්සාහ කරන්නේ නිෂ්පාදන ඉගෙනීම එහෙම නැත්නම් නිෂ්පාදන පිරිවැය ලේඛනය කියන්නේ කුමක්ද කියන එක හා ඊට අදාළ නිෂ්පාදන ඉගෙනීම කියලා කරන විදිහ. සාමාන්‍යයෙන් නිෂ්පාදන පිරිවැය කියලා කියන්නේ යම් නිශ්චිත කාල පරිච්ඡේදයක් තුළ යම් භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීම සඳහා දරන ලද වියදම් වල එකතුව. මේ නිෂ්පාදන පිරිවැය කොපමණද කියලා ගණනය කිරීම සඳහා තමයි නිෂ්පාදන ආයතනයක් නිෂ්පාදන ඉගෙනීමක් පිළිවෙල කරන්නේ. අපි දන්නවා සාමාන්‍යයෙන් වෙළඳ ව්‍යාපාර කටයුතු වල නිරත වන ආයතන මෙන්ම නිෂ්පාදන කටයුතු නිරත වන ආයතන පවතිනවා. සමහර ආයතන පිටතින් බාහන මිලදීගෙන අලෙවි කරනකොට තවත් සමහර ආයතන තමන් විසින් බාහන නිෂ්පාදනය කළා තමන් අලෙවි කිරීම සිදු කරනවා. ඒ කෙසේ වෙතත් භාණ්ඩයක් නිෂ්පාදනය කරනවා නම් ඊට අදාළ පිරිවැය ගණනය කළ යුතුයි. මෙතෙන්දී නිෂ්පාදන ඉගෙනීමක් පිළිවෙල කරන්නේ අපි අන්නේ අරමුණින්. සාමාන්‍යයෙන් නිෂ්පාදන ඉගෙනීමක් පිළිවෙල කිරීමේ අරමුණු මේ ආකාරයට දක්වන්න පුළුවන්. පළවෙනි එක තමයි නිෂ්පාදනයට ගිය මුළු වියදම ගණනය කරන්නේ. ඒ කියන්නේ නිෂ්පාදන පිරිවැය ගණනය කිරීම තමයි ඒ කරුණක් වෙන්නේ. ඊට පස්සේ යාළට අවශ්‍ය වෙන්න පුළුවන් නිෂ්පාදන පිරිවැය සම්බන්ධ යම් පාලනයන් කරන්න. අන්නේ පාලනයන් ගැන කරන්නත් ඒ කියන්නේ නිෂ්පාදන ඉගෙනීම සකස් කරන්න සිද්ධ වෙනවා. එහෙමත් නැත්නම් නිෂ්පාදන පිරිවැය සම්බන්ධයෙන් තීරණ ගන්න අවශ්‍ය වෙනවා. අන්න වෙන මොනවා හරි හේතුවක් මත අපි නිෂ්පාදන පිරිවැය ගණනය කරන්න සිද්ධ වෙනවා. කෙසේ වුවත් ඔයාලට තේරෙනවා කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කරන්න ගිය විදිහම දන්නේ නැත්නම් එයාට ඒ භාණ්ඩය සම්බන්ධ විකුණුමේ තීරණය කරන්න අපහසුයි. මොකද Tamante මේ භාණ්ඩය හදන්න ගිය විදිහම දන්නේ නැතුව ඒ ලාභයක් එකතු කරලා විකුණුමේ තීරණය කරන්න අපහසු වෙනවා. එහෙමනම් ආයතනයක් නිෂ්පාදන පිරිවැය ගණනය කළ යුතුයි. සාමාන්‍ය නිෂ්පාදන ආයතනයක කියන්නේ නිෂ්පාදනය කර භාණ්ඩ අලෙවි කරන ආයතනවල තොගාට 3ක් දක්නට ලැබෙනවා. ඒ තමයි භාණ්ඩ නිෂ්පාදනය කරන නිසා අමුද්‍රව්‍ය තොගයක් තියෙනවා. ඒ වගේම භාණ්ඩ සමහර භාණ්ඩ භාගයෙන් නිෂ්පාදනය වෙලා අවසන් වෙන ඒවා තියෙනවා. සම්පූර්ණ නිම වෙච්ච භාණ්ඩක් තියෙනවා. ඒක නිසා අර්ධ නිමි භාණ්ඩ දක්නට ලැබෙනවා. ඒකට අපි කියන්නේ නොනිමි භාණ්ඩ කියලා. ඒ කියන්නේ සම්පූර්ණ භාණ්ඩ 100%ක් නිෂ්පාදනය අවසන් වෙන නැති භාණ්ඩ. ඒ වගේම නිමි භාණ්ඩ තියෙනවා. ඒවා නිෂ්පාදන 100%ක් අවසන් වෙලා තියෙනවා. ඔන්න ඒ භාණ්ඩ වර්ග තුනම මේ ව්‍යාපාරවල දක්නට ලැබෙනවා. දැන් අපි බලමු නිෂ්පාදන පිරිවැය මූලිකාංග මොනවාද කියලා. ඒක අපි පාත රූප සටහන් වලින් පැහැදිලි කරගෙන ගණන් වලට යොමු වෙමු. නිෂ්පාදන යන්නේ කිරීම සඳහා අපි නිෂ්පාදන ගිණුම් පිළිවෙල කරන්න කලින් අපිට ඕනේ කරනවා නිෂ්පාදන පිරිවැය හැදෙන මූලිකාංග පිළිබඳ අවබෝධය. ඒ නිසා මුල් නිෂ්පාදන පිරිවැය කොහොමද හැදෙන්නේ කියලා ඉස්සෙල්ලාම අපි අවබෝධ කරගමු. අපි තුමු නිෂ්පාදන පිරිවැය ප්‍රභේද දෙකයි විදිහකට බෙදනවා මූලික වශයෙන්. ඒක තමයි ඔයගොල්ලෝ දන්නා ඍජු නිෂ්පාදන පිරිවැය, වක්‍ර නිෂ්පාදන පිරිවැය කියලා අපොස්සාපෙලදී නිෂ්පාදන පිරිවැය ලේඛන දැනුම තුනක් දන්නවා. අපි මේක මේ ආකාරයෙන් බෙදලා ගන්නවා. ඉස්සල්ලාම අපිට ඕනෙම නිෂ්පාදන පිරිවැයක් අපිට අඩංගු වෙනවා අමුද්‍රව්‍ය පිරිවැයක්. ද්‍රව්‍ය පිරිවැයක් තියෙනවා. ඒ වගේම ඕනෙම නිෂ්පාදනයක ශ්‍රම පිරිවැයක් තියෙනවා. ඒ වගේම වෙනත් පිරිවැයක් තියෙනවා. දැන් අපිට පුළුවන් මේක බෙදන්න. මේ තුන අපිට බෙදන්න පුළුවන්. මේ ද්‍රව්‍ය පිරිවැය ඍජු ද්‍රව්‍යයක් තියෙනවා, වක්‍ර ද්‍රව්‍යයක් තියෙනවා. ශ්‍රම පිරිවැය, වක්‍ර ඍජු ශ්‍රම පිරිවැය, වක්‍ර ශ්‍රම පිරිවැය ආදී වශයෙන් තියෙනවා. එහෙනම් අපි මේ විදිහට මේක බෙදනවා. ඍජු ද්‍රව්‍ය පිරිවැය වක්‍ර ද්‍රව්‍ය පිරිවැය. ඒ වගේම මේකත් අපි බෙදනවා දෙකකට. ඍජු ශ්‍රමය, ශ්‍රම පිරිවැය, වක්‍ර ශ්‍රම පිරිවැය. වෙනත් පිරිවැයක් බෙදනවා ප්‍රභේද දෙකට. ඍජු වෙනත්, වක්‍ර වෙනත්. මේ හැම එකම පිරිවැය කියලා ඉන්න ඕනේ. ඒ ආදී වශයෙන් අපිට පුළුවන් මේක බෙදන්න. ඒතර ඔයාලට දන්නවා සාමාන්‍ය ඍජු ද්‍රව්‍ය, ඍජු ශ්‍රමය, ඍජු වෙනත් කියලා කියන්නේ ප්‍රාථමික පිරිවැය. ඒකට හඳුන්වනවා ඒ තුනේ එකතුව ප්‍රාථමික පිරිවැය කියලා.
මෙන්න මේක අපි හඳුනා ගන්නවා ප්‍රාථමික පිරිවැය. මේ වක්‍ර ද්‍රව්‍ය, වක්‍ර ශ්‍රමය, වක්‍ර වෙනත් කියන තුන අපි හඳුනා ගන්නවා නිෂ්පාදන පොදු කාර්යය කියලා. නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය කියලා. එතන මෙන්න මේ කියන දෙකේ එකතුව අපි හඳුනා ගන්නවා, මේ දෙක එකතුව අපි හඳුනා ගන්නවා මුළු නිෂ්පාදන පිරිවැය කියලා. එහෙනම් මේ අදහස අනුව තමයි මේ දෙක එකතුව තමයි මුළු නිෂ්පාදන පිරිවැය වෙන්නේ. මේ අදහස අනුව තමයි අපිට නිෂ්පාදන පිරිවැය ගිණුම නැත්නම් නිෂ්පාදන ගිණුම හැදෙන්නේ. ඒක මට පුළුවන් ඔයාලට පෙන්නන්න. මෙන්න මේ ආකාරයේ ආකෘතියකට හැදෙනවා කියන එක. නමුත් මේ අවබෝධය තියෙනවා නම් අපිට පහසුවෙන්ම නිෂ්පාදන ගිණුමට යෑමේ හැකියාව තියෙනවා. අපි ගමු මෙන්න මෙහෙම. අපි දන්නවා ඍජු ද්‍රව්‍යයයි ඍජු ශ්‍රමයයි ඍජු වෙනත් කියන තුනේ එකතු ප්‍රාථමික පිරිවැය වෙනවා නම් අපි ඉස්සෙල්ලාම නිෂ්පාදන ගිණුම තුන හොයන්න ඕනේ ප්‍රාථමික පිරිවැය. කිසියම් නිෂ්පාදනයකට ගිය මූලික අමුද්‍රව්‍ය වියදම ඕනේ. මූලික ශ්‍රම වියදම ඕනේ. අනෙකුත් මූලික වෙනත් ඉදන් ඕනේ. දැන් අමුද්‍රව්‍ය වියදම ගන්නකොට ඔයාලට තේරෙන්න ඕනේ අපි ගන්නා මුළු අමුද්‍රව්‍යයකම නිෂ්පාදනකාරට දායක නොවෙන්න පුළුවන්. ඒ කියන්නේ යම් අමුද්‍රව්‍ය ප්‍රමාණයක් ඉතිරි වෙන්න පුළුවන්. හැබැයි අපිට අවශ්‍ය වෙන්නේ මේ නිෂ්පාදනය සඳහා ගිය මුළු වියදම ගණනය කරන්න නම් මේ නිෂ්පාදනය සඳහා යොදාගත් අමුද්‍රව්‍ය වියදම විතරයි ගණනය කළ යුත්තේ. සමස්ත මිලදී ගත්ත මුළු අමුද්‍රව්‍යයකම ගියා නම් අපිට කිසි ගැටලුවක් නැහැ. එහෙනම් අපි දන්නවා අමුද්‍රව්‍ය මුළු වියදමට මුළු ශ්‍රම වියදම එකතු කළා ඍජු වෙනත් නැ එකතු කළා ප්‍රාථමික පිරිවැය යන්න පුළුවන්. හැබැයි යම් හේකින් අමුද්‍රව්‍ය ඉතිරි වීමක් සිද්ධ වෙනවා නම් අපිට එකපාරටම ඍජු ද්‍රව්‍ය වියදම ගන්න පුළුවන් කමක් නැහැ. දැන් අපිට සිද්ධ වෙනවා ඒක ගණනය කරන්න මෙන්න මේ ආකාරයට. මම ඔයාලට පෙන්නන්නේ ඒක ගණනය කළ යුතු ආකාරය. එතකොට අපිට මේ නිෂ්පාදන කාර්ය පටන් ගන්න ජනවාරි මාසේ නම් ගිය අවුරුද්ද දෙසැම්බර් මාසේ දෙසැම්බර් 30 ඉක්තු වෙච්ච අමුද්‍රව්‍ය ටිකක් ගබඩාවේ තියෙන්න පුළුවන්. ඒකට අදාළව ජනවාරි මාසෙ තුල මිලදී ගත්ත අමුද්‍රව්‍ය ප්‍රමාණය තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ මේ මාසය තුල අයින් කළ ඉවත් කළ අවශ්‍ය වූ අමුද්‍රව්‍ය ප්‍රමාණය. එහෙනම් අපි ළඟ දැන් තියෙන මුළු අමුද්‍රව්‍ය ප්‍රමාණය එනවා. මේකට මේ අමුද්‍රව්‍ය ටික ගේන්න මේ අමුද්‍රව්‍ය ටික ගේන්න ගිය වියදම් ටික එකතු කරනගෙන මේ කුලි ඇසුරුම් වියදම් ආනයන තීරු ගස්ක මේ අමුද්‍රව්‍ය තොගය වෙනුවෙන් ගිය මූලික වියදම් ටික අපි එකතු කරලා මුළු සමස්ත අමුද්‍රව්‍ය වියදම ගන්නවා. දැන් මේ ජනවාරි මාසය සඳහා මෙච්චරක් වටිනා අමුද්‍රව්‍ය තියෙනවා. හැබැයි මාසයේ අවසානයේ මෙන්න මේ අමුද්‍රව්‍ය ප්‍රමාණය ඉතිරිලා තියෙනවා කියලා කියන්නේ ඒ අමුද්‍රව්‍ය තොගය ජනවාරි මාසයේ නිෂ්පාදනය සඳහා මේකේ වියදම ඇතුළත් විය යුතු නැහැ. මෙච්චරක් මුළු වියදම ගියාට මේකෙන් පාවිච්චි කරලා තියෙන ඇත්තටම මෙන්න මේ අමුද්‍රව්‍ය ප්‍රමාණයේ වියදම පමණයි. ඒ නිසා අපි හඳුනා ගන්නවා පාරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය එහෙම නැත්නම් පාවිච්චි කළ ද්‍රව්‍ය පිරිවැය කියලා. ඒතකොට මේක තමයි ඇත්තට මේ ටික මේ අපි ගන්නේ කියලා ඍජු ද්‍රව්‍ය පිරිවැය. අපේ මේ ආකෘතිය යන ඍජු ද්‍රව්‍ය පිරිවැය තමයි මෙහෙම ගන්නේ කලේ. ඒ ඍජු ද්‍රව්‍ය පිරිවැය අපි දන්නවා නම් මෙතනින් එහාට අපිට පුළුවන් ඍජු ශ්‍රම පිරිවැය එකතු කරන්න. මෙන්න මේ ආකාරයෙන් අපිට දැන් පුළුවන් එතනින් එහාට කියන්න. මේ තියෙන පාවිච්චි කළ ද්‍රව්‍ය පිරිවැය ඒ කියන්නේ පාරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය ගණනය කළ යුත්තේ මෙන්න මේ ආකාරයට. ඊට පස්සේ අපි ඒකට ඍජු ශ්‍රමය ඍජු වෙනත් නැ එකතු කළා. දැන් අපි දන්නවා අපේ මේ ආකෘතිය අනුව ඍජු වියදම් තුනේ එකතුව ප්‍රාථමික පිරිවැය කියලා. මෙන්න අපි ප්‍රාථමික පිරිවැය ගණනය කළා. ඊට පස්සේ නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය කියලා කියන්නේ වක්‍ර පිරිවැය. ඒ කියන්නේ වක්‍ර ද්‍රව්‍ය, වක්‍ර ශ්‍රමය හා වක්‍ර වෙනත් කියන වියදම් තුනේ එකතුව. ඒක එකතු කළාට පස්සේ අපිට එනවා නිෂ්පාදන පිරිවැය. ඒකට අපිට සිද්ධ වෙනවා අර මම තොග වර්ග තුනක් ව්‍යාපාරයේ දකින්න පුළුවන් කන් නිෂ්පාදන ආයතනයක. එතන තියෙනවා ආරම්භක නොනිමි. කියන්නේ මේ දෙසැම්බර් මාසයේ අවසන් වන විට භාගයට නිම වෙච්ච තොග තියෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි බෝනික්ම නිෂ්පාදනය කරනවා නම් ඔළුව නිම කළා. අත් දෙක නිම කළා. තාම කඳ හා කකුල් නිම කරන්න බැරි වෙච්ච බෝනික්ක තියෙන නිසා සම්පූර්ණ නිමවක් බිහි වෙලා නැහැ. අන්න එතෙන්දී ඒ වෙනුවෙන් අමුද්‍රව්‍ය ගියා. ඒ නිසා අපි ඒක දෙසැම්බර් මාසේ නිෂ්පාදන යන්නේ කරන පිරිවැය ගන්නය කරනකොට ඒක තාම ඒකට ගිය අමුද්‍රව්‍ය ටික අඩු කළා. එහෙනම් දැන් අපි දන්නවා ගිය මාසේ භාගයට නිම වෙච්ච අමුද්‍රව්‍ය මේ නොනිමි මේ භාණ්ඩ ප්‍රමාණය දැන් සම්පූර්ණයෙන්ම වෙනවා. එහෙනම් මේකට මේ ටිකට අදාළ අමුද්‍රව්‍ය ටික දැන් වැය වෙලා තියෙන ජනවාරි මාසේ. ඒ නිසා අපි ආරම්භක නොනිමි එකතු කළා. අවසාන නොනිමි තාම සම්පූර්ණ නැති නිසා අපි ඒක අඩු කරනවා. ඒක එකතු වෙන ඊළඟ මාසෙට අදාළව මම මේ මාසයකට අදාළ නිෂ්පාදන පිරිවැය කරන්නේ කරනවා තමයි මේ පැහැදිලි කළේ. අවුරුද්දට අදාළවත් එහෙම තමයි. අන්න එහෙම කරාට පස්සේ අපිට එනවා මුළු නිෂ්පාදන පිරිවැය. එතකොට
මේ තින් අපේ ඍජු පිරිවැය, ප්‍රාථමික පිරිවැය, මේ තින් අපේ වක්‍ර පිරිවැය, නිෂ්පාදන පොදුකාරී පිරිවැය මේ දෙක එකතුව තමයි මුල් නිෂ්පාදන පිරිවැය වෙන්නේ. හැබැයි ඒක අපි ගන්නේ ආරම්භක නොනිමි ද්‍රව්‍ය පිරිවැයයි අවසන් නොනිමි ද්‍රව්‍ය පිරිවැය එකතු කළා ගන්න දෙකට පස්සේ ඒක ධනහගයක් හෝ ඍණහගයක් එන්න පුළුවන්. මෙතනට හේතුව ආරම්භක නොනිමි ද්‍රව්‍ය 100යි අවසන් නොනිමි ද්‍රව්‍ය 150ක් වුණොත් 100න් 150 අඩු කරන ගියාම ඍණ 50ක් එන්නේ. ඒතකොට මේකදී මෙතනට මේ ඍණ 50 එකතු කරන්න බෑ. මේකෙන් මේක අඩු වෙලා තමයි නිෂ්පාදන පිරිවැය එන්නේ. ඒකවල එහෙම නිෂ්පාදන පිරිවැය ආවට පස්සේ මෙතනින් යාර අපිට පුළුවන් කමක් තියෙනවා ඒ බාණ්ඩ අලෙවි කරනවා නම් වෙන දෙකිනුට යන්නේ. මම දැන් ඔයාලට සමස්ත නිෂ්පාදන පිරිවැය ලේඛනය පෙන්නන්න මේ ආකාරයෙන් ගොඩනගා ගන්න. හිතන්නේ මේකේ පාරිභෝජනික ද්‍රව්‍ය පිරිවැය. ඒ කියන්නේ මේක තමයි ඍජු ද්‍රව්‍ය පිරිවැය. එහෙමනම් අපිට පුළුවන් මේ ආකාරයට ගොඩනගා ගන්න අපේ නිෂ්පාදන ලේඛනයේ දල වශයෙන් නිෂ්පාදන ගිණුම දල වශයෙන් දැන් ඔයාලට පේනවා ආරම්භක අමුද්‍රව්‍යතෝ ගේන පටන් අරගෙන අපි අවසන් අමුද්‍රව්‍යතෝ ගියත් අඩු කරලා පාවිච්චි කර ද්‍රව්‍ය පිරිවැය හෙව්වා. අන්න ඒකට අදාළව අපි දැන් ඍජු ශ්‍රම පිරිවැය මේ තියෙන ඍජු ශ්‍රම පිරිවැය ගානට අදාළ තියෙන තෝරගෙන ඒ කර්ම දාලා වෙනත් විවිධයන් තිබ්බොත් කතෘ භාගයේ පුරස්කාර වගේ දේවල් තිබුණොත් ඒවා අපි එකතු කරගෙන කරලා ප්‍රාථමික පිරිවැය හොයනවා. ඊට නිෂ්පාදන පොදුකාරී පිරිවැය වක්‍ර ද්‍රව්‍ය වක්‍ර ශ්‍රම වක්‍ර විනත් ආදී වශයෙන් වර්ගීකරණය කළාට මෙතන හිම වර්ගීකරණයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔටෝමැටික් තියෙන දේවල් ටික හොයලා වක්‍ර ටික සියල්ලම ලියන්න පුළුවන්. ඒ මුළු වක්‍ර විධන් වල එකතුව තමයි මෙතන ගිහින් තියෙන්නේ. අපි දන්නවා ප්‍රාථමික පිරිවැයයි පොදුකාරී නිෂ්පාදන පොදුකාරී පිරිවැය කියන දෙක එකතුවට අපි ගලපන්න ඕනේ ආරම්භක නොනිමි. ඒ කියන්නේ ආරම්භයේ නොනිමිත ගැක් තිබුණා නම් ඒක දැන් මේ මාසෙට නිමෙ වෙලා අවසන් වෙන නිසා ඒකට අදාළ වියදම එකතු වෙන්න ඕනේ. හැබැයි අවසාන නොනිමිතක් තියෙනවා තාම භාගෙ නිමෙ වෙච්ච එකක් තියෙනවා නම් ඒක නිමෙම ලබා ගන්න පිළිගන්න වස්තු නැතන් ගන්න මාසෙ නිසා ඒකට ගිය අමුද්‍රව්‍ය වියදම අඩු කරන්න ඕනේ. මොකද ඒක ගැලපෙන්නේ ඊළඟ කාලච්ඡේදය නිසා. ගැලපුවාට පස්සේ ධන හෝ ඍණයක් එන්න පුළුවන් කියලා කිව්වා. ධන නම් මේකට එකතු වෙන්න ඕනේ. ඍණ නම් මේකෙන් අඩු වෙන්න ඕනේ. එහෙම කළා අපි හොයා ගන්න මුළු නිෂ්පාදන පිරිවැය. ඒ මුළු නිෂ්පාදන පිරිවැය යන්නේ වෙළඳ ගිණුමට. මේ නිෂ්පාදන ආයතනයක නිෂ්පාදන ගිණුම එයාලම් බාණ්ඩ නිෂ්පාදනය කළ මේ බාණ්ඩ අලෙවි කිරීම කරනවා නම් එයාලට මේකට මේ කෙලින්ම මේකට යටින් හෝ වෙනම සිද්ධ වෙනවා. වෙළඳ ගිණුම හා ලාභලාභීන් පිළිලා කරන්න. අපි ගමු මේ කොටසත් එතනට එකතු කරමු. ඔයාලට පැහැදිලි කරගන්න පහසුයි. දැන් බලන්න මුළු නිෂ්පාදන පිරිවැය ගන්න කිරීම කළා. දැන් ඔයාලට දැනුම තියෙන්න ඕනේ වෙළඳ හා ලාභලාභ ගිණුම සම්බන්ධයෙන් ආදායම් ප්‍රකාශය සම්බන්ධයෙන්. දැන් එයාලා මොකද කරන්නේ මුළු නිෂ්පාදන පිරිවැයට අදාළව හිම මෙතන අවසාන වශයෙන් නිමුම කළා. එතන ඉරි දෙක කාල අවසන් කළා. අන්න මෙතනින් එහාට අපි යනවා වෙළඳ හා ලාභලාභ ගිණුම. නැත්නම් ආදායම් ප්‍රකාශය. මෙන්න විකුණුම් ආදායම ලිව්වා. ආපසු යමු ටික අඩු කළ යුතුයි. ඊට පස්සේ අපි සාමාන්‍ය විදිහට අපේ දැනුම මේ යන්නේ. අපි සාමාන්‍යයෙන් වෙළඳ ගිණුම් පිළිවෙල කරපු ආකාරයේ ආරම්භක නිමිතෝගයට තමයි දැන් අපි වෙනදට එකතු කළේ ගැනුම් පිටතින් මිදී ගත්තා. දැන් අපි කියන්නේ අපි බාණ්ඩ නිෂ්පාදනය කරන එක. එහෙනම් අපි ගැනුම් වෙනකොට දැන් එකතු කරන අපේ නිෂ්පාදන පිරිවැය මෙන්න මෙතන ආපු පිළිතුර මෙතන ගිහලා එකතු කරනවා. සමහර මේගොල්ලෝ බාණ්ඩ නිෂ්පාදනය කරනවා වගේ පිටතින් මිදී ගන්න වෙන්නත් පුළුවන්. එහෙම තිබුණොත් ගැනුම් මෙතනට අපි එකතු කිරීම කරනවා. දැන් මෙතන මම මේ පෙන්නන්නේ අපි විසින් බාණ්ඩ නිෂ්පාදනය කරලා අලෙවි කරන ව්‍යාපාරයක් ගැන. දැන් ඔන්න එකතු කළාම දැන් අපේ මුළු බාණ්ඩතුගේ වටිනාකම එනවා. එතෙන්දි මේ කාලච්ඡේදයට දාලා තියෙන අවසාන නිමිතෝගේ අඩු කරනවා. නිමිතෝගේ එක දැන් අපිට තොග වෙන් වෙලා තියෙන නිමිතෝගේ කියන්නේ දැන් අපි දන්න සාමාන්‍ය නිම වෙලා අවසන් වෙච්ච තොගය. ඒක අපි එකතු කරන සමහර මෙහෙම අවසාන නිමිතෝගේ අඩු කරනවා. අඩු කළාම අපිට එනවා විකුණු බාණ්ඩ වලට ගිය වියදම. අපි දන්නා විකුණුම් ආදායම විකුණුම් පිළිවෙල අඩු කළාම දල් ලාභය ලැබෙනවා. මෙකින් යම සරලව පෙන්නලා තියෙන්නේ. ඒ දල් ලාභයට අපි වෙනත් ආදායම් ගැලපිය යුතුයි. වෙනත් ආදායම් මෙතන ගලපන තියෙන විදිහට ඒ කියන්නේ ලැබුව වට්ටම් ලැබුව කඩ කාමර කුලි වල ගාන දෙන තොරතුරු එහෙම ගලපලා අපිට මුළු ආදායම් හොයා ගන්නවා. ඊට පස්සේ අපි ගන්න අපි වියදම් වර්ගීකරණය කරනවා කියලා මූල ප්‍රකාශ කියලා කරනකොට බෙදාහැරි මේ වියදම් පරිපාලන වියදම් මූල්‍ය හා වෙනස් වියදම් කියලා ඒක අපේ ඊට පෙර පාඩමේ දැනුම එහෙම වියදම් ටික අපි මේ යටතේ වර්ගීකරණය කරලා ඉදිරිපත් කරනවා. මම මේ සරලව පෙන්නලා තියෙන්නේ. බෙදාහැරි වියදම් කියන ශීර්ෂය යටතේ ඔයා ලිවිය යුතුයි ප්‍රචාරණය, දුම්වට්ටම්, බොල්ණය, යන්ත්‍රසය, ඒ වගේ යන්ත්‍රසය කියන්නේ කර්මාන්තශාලා වියදමක් මේ කර්මාන්තශාලාවක් තියෙන නිසා. ඒතර බෙදාහැරි අදාළ වෙන මෝටරද ෂය ඒ ආදී වශයෙන් විදිහට ගලපලා වඩ පුළුවන් ඕනනම් තව තීරුවක් මෙතන පාවිච්චි කරලා ඒ විදිහට ඉතින් ටික එකතු මෙතනට අරගන්න පුළුවන් මේ ආකාරයෙන්. ඊට පස්සේ පරිපාලන වියදම් ටිකත් ඒ වගේ විදුලි බිල කර්මාන්තශාලාවේ මෙතන ගන්න බෑ.
වෙනද ආයතනට අදාළ වියදම් ටික විතරයි ගන්න. කම්හල් කුලිය, කම්හල් විදුලිය, කම්හල් රක්ෂණ කෘතිය වගේ හැම නිෂ්පාදන පොදු කාර්යයකට මෙන්න මෙතනට. එහෙම නැතුව කාර්යාලයට අදාළ දේවල් පමණයි මෙතනට යන්නේ. මෙවැනි එකම ආකාරයට මේ නිෂ්පාදනය කිරීමත් එක්ක මේ වෙනද ගිණුම් පිළිල කරන්න අපිට එනවා නම් ඒ තොරතුරු වෙන් කළාම දෙනවා කර්මාන්තශාලාවට කොච්චරද වෙනද ව්‍යාපාරට කොච්චරද කියන එක. එතකොට පරිපාලන විදුලිත් අපි ආකාරයෙන් දෙන ආකාරයට මේක කළා අවසාන සික්කතු මෙතනට ගන්නවා. මූල්‍ය වෙනත් තියෙනුත් අපි ආකාරයෙන්ම බැංකු ණය පොලිය, බැංකු ගාස්තු ආදී වශයෙන් තියෙන ඒවා, ගිනි හානි, ගම් වතුර හානි වගේ වෙනත් ආකාරයෙන් වියදම් අන්නේවත් එකතු කළා. මේ මුළු වියදම් ටික එකතුව තමයි මෙතන අපි පෙන්නලා තියෙන්නේ. මෙතනට අරගන්නවා. එතකොට මේකෙන් අපේ දල්ලා අපිට වෙනත් තරම් ගලපලා උත්තරේ ඒකෙන් අනිකුත් ඊළඟ සියල්ල අපි අඩු කර පස්සක් වෙනවා සුද්ධ ලාභය. උතනින් අපේ නිෂ්පාදන වෙළඳ හා ලාභ ගිණුම් කියන සමස්තයම අපිට අවසන් වෙනවා. මේක සම්පූර්ණ ගණක් ගන්නවොත් මේ දක්වා අපි සකස් කළ යුතුයි. ඒකට අපිට මේ ගාණ දෙනවා හදනකොට අවසාන වශයෙන් වියදම් ටික ලබා දෙනකොට නිෂ්පාදන කර්මාන්තශාලාවට කොච්චරක් යනවද? ආයතනයේ කාර්යාලයට කොච්චරක් යනවද? ආදි වශයෙන් ගැළපී දෙනවා. අපි ඊට පස්සේ බලමු කොහොමද ගාණක් අපි හදන්නේ කියලා. දැන් අපි බලමු මේ ගාණ කොහොමද අපි හදන්නේ කියලා. මේ ගාණ ඇසුරින් අපි නිෂ්පාදනය ගිණුම් පිළිල කරමු. මේකේ පේන්නේ මුළු නිෂ්පාදන ආයතනයක් ගැන උගන් දීලා තියෙනවා. ආරම්භයේ තොග ටික දීලා තියෙනවා තොග වර්ග තුනම. ඊට පස්සේ අනිකුත් විස්තර ටික දීලා අවසාන තොග වර්ග ටික දීලා තියෙනවා. විකුණුම් ආදායමක් දීලා තියෙනවා. ඒ වගේම අතිරේක විස්තර වල කියනවා මේ කරුණු කිහිපයක් වේතන වලින් 3/2ක් නිෂ්පාදන වියදම් කියලා. ඒකට සිද්ධ වෙනවා වේතන මේකේ තියෙන වේතන ටික අරගෙන ඒකෙන් 3/2ක් ගන්න කළා 3/2ක් දාන්න ඕනේ කර්මාන්තශාලාවල. ඒ කියන්නේ නිෂ්පාදන කිරීමට 3/1ක් දාන්න ඕනේ අපේ ලාභය හොයන්ටන්ට. ඒ කියන්නේ වෙළඳ හා ලාභ කිරීමට. එහෙම කළා වර්ෂය තුල නිෂ්පාදනය කරපු උල්කට ගණනක් දීලා තියෙනවා. ඒක අපිට අවශ්‍යයි එකක නිෂ්පාදන පිළිවෙල හොයන්න. ඊට පස්සේ විශේෂ කාරණා වශයෙන් කියලා තියෙනවා ස්වාධීකාර හිමියන්ට ලියූ බලපත්‍ර ගාස්තුව ඍජු වියදමක් කියලා. කිව්වත් නැත් අපිට එහෙම ගන්න පුළුවන්. මොකද සාමාන්‍ය ප්‍රයත්න බලපත්‍රයක් ගත්තාම ඒක එයාට ඍජුව දෙවන්න ඕනේ ඍජු වියදමක්. ඒක බලපත්‍රය අයිති එක්කෙනාට යම් නිෂ්පාදනයක් වෙනුවෙන්. එනවත් මේක අපිට විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා. ඒ ආදි වශයෙන් තොරතුරු ටික සැලකිලිට අරගෙන අපිට හදන්න තියෙනවා නිෂ්පාදනය වෙනමයි. උළු කැටයක නිෂ්පාදන වියදම හා නිම්බානකගේ වටිනාකම අවසාන වර්ෂය සඳහා වෙළඳ ගිණුම සකස් කරන්න කියලා තියෙනවා. එහෙනම් අපි බලමු කොහොමද ඒක කරන්නේ කියලා. අන්ට අදාළව අපි පළමු මේ ආකාරය උල් කරගමු. මම මේ නිෂ්පාදන පිළිවෙල දෙකනේ උල් කරේ. මේ තියෙන ආදායම් ප්‍රකාශය ඒක මම වෙනම ගැහුවා. දැන් අපිට පුළුවන් මේ රදාල ඉඩකඩ වෙන් කරගන්න. අපි අවසානයේ ඉරගහලා අවසන් කරගමු නිෂ්පාදන පිළිවෙල කියන තැන. මෙතන තමයි අවසානයේ අපි ඉස්සරන් අපි ලියමු මුළු නිෂ්පාදන පිළිවෙල. ඊට උඩින් අපි දන්නවා ආරම්භක නොනිමි හා අවසන් නොනිමි ගැලපෙන්න ඕනේ. එහෙනම් අපි ලියමු මේකත් එකතු කළා. ආරම්භක නොනිමි. ඒ කියන්නේ ආරම්භයේ උනේ මේකේ 16යි 4යි 1. ඊට පස්සේ 17යි 3යි 31 නොනිමි. ඒ අවසන් නොනිමි. අපි ඒකත් වෙනයිද වෙන් කරගත්තා. අපිට පුළුවන් ගානේ පිළිවෙලට පටන් අරගෙන එන්න. මේ උඩ ටික අපි යන්නේ නිෂ්පාදනය ගිණුම. පටන් ගන්න ආරම්භක අමුද්‍රව්‍යතෝගෙන්. එහෙම කළා අපි පාවිච්චි කළ ද්‍රව්‍ය පිළිවෙල හොයලා ඍජු ශ්‍රම වියදම ගලපලා ඍජු වෙනත් ගලපලා නිෂ්පාදන පොදු කාර්ය වියදම් ලියා ගන්න ඕනේ. ඒකට අවශ්‍ය ප්‍රමාණය දැකලා තියෙන්න ඕනේ. ඒක නිසා අපි මේක එක ගැලපිල්ලයි තියෙන්නේ. අපි ඒක මතක තියාගෙන මේක පටන් ගමු. වේතන වලින් 3/2ක් නිෂ්පාදන වියදම් ලෙස සැලකිය යුතුයි කියලා තියෙනවා. අපි ඒක කරමු. වේතන මේක තියෙනවා ගානේ වේතන පරිපාලන සුපතික්ෂ කළ 24000ක්. ඒ 24000න් 3/2ක් කර්මාන්තශාලාවට 3/1ක් අපි කාර්යාලයට. එහෙනම් මේකෙන් 3/2ක් ගන්න එකලම අපිට එනවා රුපියල් 16000ක්. 16000ක් දාන්න ඕනේ කර්මාන්තශාලාවට වේතන කියලා. වේතන කියන්නේ පොදු කාර්ය නිෂ්පාදන පොදු කාර්ය වියදමක්. මේ හරිය අපි ලියවෙන්න නිෂ්පාදන පොදු කාර්ය වියදම්. ඒ නිසා අපි මේ යටින් වගේ ලියමු වේතන කියලා 16000. ඊට පස්සේ අපිට ඕනේ කරනවා කර්මාන්තේ කාර්යාලයට එන්න මේකට යන එක. ඒකට යන්නේ තව 8000යි. ඒක අපිට
මෙතන වෙළඳකින් දල්ලාභය හොයලා ඉවර වෙලා ඊට පස්සේ අපිට වේතන දාන්න තියෙන්නේ. ඔන්න ඒ කියන්නේ සුද්ධ ලාභය ගන්න කරනකොට අපි එතන ලියන යටින් වේතන කියලා 8000 ලියලා තියාගන්න. ඉඩකඩ ප්‍රමාණ හිතලා මදි වේග වේතනකට වඩා පහළට හරි ලියා ගන්නවා. අපි වෙන විදිහට බලනම හදනවා. ඊට ඒක තමයි ගැළපෙන්න. ඊට පස්සේ කියලා තියෙන නිෂ්පාදනය කළ මුලකට සංඛ්‍යාව. ඒක අපිට දැන් අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟින් තියෙන බලපත්‍ර ගාස් ඍජු වියදම් කියලා. එහෙනම් මේකට දානකොට මතක ඇතුව අපි මේකේ තියෙන ස්වාධිකාරය ඍජු වියදම් වලට දාගන්න ඕනේ. අපි එහෙනම් හදාගෙන යමු ගානු වලින්. ඉස්සලාම තියෙන ආරම්භක තොගේ අමුද්‍රව්‍යය අපි ලියා ගන්නවා. 17යි 4යි 1 sorry 16යි 4යි 1 අමුද්‍රව්‍ය තොගය අමුද්‍රව්‍ය තොගය තියෙනවා 7800ක්. එකතු කළා අමුද්‍රව්‍ය ගැනුම් මේක පිළිවෙලට ගන්නවා නම් අපි අමුද්‍රව්‍ය ගැනුම් තියෙනවා 180යි 500ක්. ඊට බලන්න අමුද්‍රව්‍ය ආපසියවුන් තියනවාද කියලා. අමුද්‍රව්‍ය ආපසියවුන් තියෙනවා. අපි දෙක ගන්නත් පුළුවන් වරන්න පුළුවන්. ඉස්ලාම් තොග වර්ග තුන දාගෙන ඉන්න. ආරම්භක අමුද්‍රව්‍ය තොගය මෙතන දාගත්තා 7800යි. නොනිමි භාණ්ඩ තියෙන ආරම්භක නොනිමි භාණ්ඩ කියලා කියන්නේ මෙන්න මෙතනට එන්නේ. ආරම්භක නොනිමි නොනිමි භාණ්ඩ තියෙනවා මේකේ 1100ක්. අපි එකක් වෙනන් දාගමු. ආරම්භක නොනිමි භාණ්ඩ 1100. ඊට පස්සේ අපිට තියෙන්නේ නිමි භාණ්ඩ තොගය ආරම්භක. ඒක අපිට දාන්න වෙන්නේ ආදායම් ප්‍රකාශය. ඊට කලින් අපි විකුණුම් වලට ඉඩකඩ වෙන් කර ගන්න ඕනේ. විකුණුම් ආදායම් දැන් ඉඩකඩ වෙන් කළා. ආපසුයෙන් තිබුත් එකත් අඩු කණිඩ වෙන් කළා. අඩු කළා විකුණුම් පිරිවැය කියලා ලියලා අපි සාමාන්‍ය පරිදි නිමි භාණ්ඩ තොගය ලියන්න ඕනේ ආරම්භක. නිමි තොග 16යි 4යි 1. නිමි තොගය තිබ්බ අපිට 16යි 4යි 1ට 20000ක් අපි 20000 ලිව්වා. දැන් තොග වර්ග තුනම අපි අවස්ථාවෙන් වල දාගෙන ඉවරයි. ආරම්භක අමුද්‍රව්‍ය තොගය මෙතන දැම්මා. නොනිමි තොගය මෙතන දැම්මා. අවසාන ආරම්භක නිමි භාණ්ඩ තොගය මෙතන දැම්මා. ඊළඟට අපිට තියෙන්නේ අමුද්‍රව්‍ය ගැනුම්. අපි දැන් ගැළපිලි කරලා ඉවරයි. අමුද්‍රව්‍ය ගැනුම්. එහෙනම් ඒක අපි දන්නවා අපිට ඍජු ද්‍රව්‍ය පිළිවෙල හොයන්න ඕනේ. ඍජු ද්‍රව්‍ය වලට ඍජු ශ්‍රමය ගැළපිලා ඍජු වෙනත් ගැළපිලා ප්‍රාථමික පිළිවෙල හොයලා පොදුකාර්ය පිළිවෙලට ගැළපුවාට පස්සේ මුල් නිෂ්පාදන පිළිවෙල එන්නේ. එහෙනම් වල දන්නවා ඍජු ද්‍රව්‍ය කියන්නේ පාවිච්චි කළ ද්‍රව්‍ය පිළිවෙල හොයන්න ඕනේ. ඇත්තටම අමුද්‍රව්‍ය තිබ්බට ඒ ඔක්කොම පාවිච්චි කරන්නේ නැහැ නිෂ්පාදන කාර්යයට. දැන් නිෂ්පාදන කාර්යයට පාවිච්චි කළ අමුද්‍රව්‍ය පිළිවෙල හොයන්න තමයි අපි මේකට අමුද්‍රව්‍ය ගැනීම එකතු කළේ. මේ ගත්ත ප්‍රමාණය ඔක්කොම පාවිච්චි කරලා නැති වෙන්න පුළුවන්, ඉතිරි වෙන්න පුළුවන්. එහෙනම් අවසාන දක්වා ගිහින් ඉතිරි අඩු කරලා පස්සේ තමයි අපිට ඉන්නේ පාවිච්චි කළ ද්‍රව්‍ය පිළිවෙල. එහෙනම් අමුද්‍රව්‍ය ගැනීම අපි ලිව්වා. ඊට පස්සේ අමුද්‍රව්‍ය ආපසු යවුම් මේක ගැනීම වලින් අඩු වෙන්න ඕනේ. අඩු කළා අමුද්‍රව්‍ය ආපසු යවුම් 2000ක් තියෙනවා. ඒ 2000 අපි අඩු කරනවා. අඩු කළ උත්තරේ ගත්ත 168500යි. ඊට පස්සේ තියෙන්නේ ඍජු කම්හල් වැටුප්. ඍජු කම්හල් වැටුප් කියලා කියන්නේ ඍජු ශ්‍රම වියදම. අපි මේක සම්පූර්ණ කරගන්න පුළුවන් පහළට ගිහිල්ලා ඍජු කම්හල් වැටුප් වලට කලින් අපි බලමු. තා මෙතන ගැලපෙන අමුද්‍රව්‍ය ගැලපෙන දේවල් තියෙනවද කියලා ගෙනීමේ කුලිය වගේ දේවල්. නෑ මුකුත් නෑ ගැනුම් වලට ගැලපෙන්නේ ගෙනීමේ කුලියක්. ආනයන තීරු ගාස් වගේ දේවල් නැහැ. එහෙනම් අපිට කිසි ගැටලුවක් නැහැ. අපිට පුළුවන් කෙලින්ම මේක ඍජු ද්‍රව්‍ය පිළිවෙල අරගෙන ඉන්න. එහෙනම් මේකෙන් අපි මේක අවසාන එකතුව මෙතනට අරගෙන එකතු කරලා අපිට පුළුවන් අවසාන තොගය අඩු කරන්න. එහෙනම් අපි මෙතනට ගමු මේ පිළිවෙල එනමුකුත් තියෙනවා නම් මේක පහළට යන්න ඕනේ. ගෙනීමේ කුලි වගේ තීරු ගාස් වගේ දේවල් තිබුණා නම් අමුද්‍රව්‍ය සම්බන්ධයෙන් මේකෙන් ඒ දේවල් ටික එකතු කරලා පස්සේ උත්තරේ මෙතනට ගන්න. දැන් මේ දේ නැති නිසා අපිට පුළුවන් මේ උත්තරේ කෙලින්ම ගන්න එහා පැත්තට. 178යි 500යි. එහෙනම් අපි දන්නවා මේ අවුරුද්ද ඇතුළත තිබිච්ච අමුද්‍රව්‍ය තොගේ වටිනාකම 186300ක් වටිනා භාණ්ඩ මේ අවුරුද්ද ඇතුළත තිබුණා. නමුත් ඒ ඔක්කොම පාවිච්චි කරලා නැහැ. ඉතිරි අමුද්‍රව්‍ය තොගයක් තියෙන අවසානයේ 2017 3 දිනට අමුද්‍රව්‍ය තොගය 9700යි කියලා. එහෙනම් අපි අඩු කරනවා ඉතිරි අමුද්‍රව්‍ය තොගය. ඒ කියන්නේ අවසාන අමුද්‍රව්‍ය තොගය. ඒක 9700යි. අපි 9700 මෙතනින් අඩු කරගන්නවා.
එතකොට අපිට ආවා 176,600ක්. ඒක තමයි අපේ පාවිච්චි කළ ද්‍රව්‍ය පිරිවැය. එහෙනම් අපි ඉස්සරහින් ලියනවා පාවිච්චි කළ නැත්නම් පාරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය. ඇත්තටම අපි දැන් මේ කියුවේ ඍජු ද්‍රව්‍ය පිරිවැය. දැන් මේකට අපි ගලපනවා ඍජු ශ්‍රම වියදම්. මේක ඍජු ශ්‍රම වියදම් කියලා තිබ්බා. ඍජු කම්හල් වැටුප් කියලා තියෙනවා 60,400ක්. එහෙනම් අපි ඒක ලියනවා ඍජු ශ්‍රම වියදම. මොකද අපි දන්නවා ඍජු ද්‍රව්‍ය වලට පස්සේ ඍජු ශ්‍රම වියදම එන්න ඕනේ. ඒක 60,400යි. ඒක ලිව්වා. ඊට පස්සේ තවත් තියෙනවද කියලා බලනවා ඍජු ශ්‍රම වියදම්. මොකුත් නැහැ ගානේ. ඊළඟට තියෙන්නේ ඍජු වෙනක් තියන් ගලපන්න. අපිට ගානේ කිව්වා ස්වාධිකාර හිමියන්ගේ බලපත්‍ර ගාස්තු ඍජු වෙනක් ඊටමස්සේ සලකන්න කියලා. අපි ඒක ලියනවා. මේ පේටන්ට් බලපත්‍රය මේක. ඒ කියන්නේ කොහොමත් මේක ඍජු වියදමක්. ගානේ කිව්වත් නොකිව්වත්. එහෙනම් අපි ඒක ලියනවා ස්වාධිකාර හිමියන්ගේ බලපත්‍ර ගාස්තු. නම් මෙතන ලියමු බලපත්‍ර ගාස්තු කියලා. ඒ ඍජු වෙනක් තියන් ගැන තමයි ලිව්වේ. බලපත්‍ර ගාස්තුව තියෙනවා රුපියල් 10,500ක්. 10,500ක් තියෙන බලපත්‍ර ගාස්තුව. එහෙනම් අපි ඔක්කොම එකතු කරනවා. ඒතර අපිට මේක එකතු කළාම එන්නේ සියලු ප්‍රාථමික පිරිවැය ඍජු වියදම් වල එකතුව. $247,500ක් ආවා. ඒක තමයි ඍජු වියදම් වල එකතුව. ඒ කියන්නේ ප්‍රාථමික පිරිවැය. ප්‍රාථමික පිරිවැයට පස්සේ ඉන්න නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය. දැන් අපි නම් කරගන්නවා නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය කියලා. දැන් පොදු කාර්ය පිරිවැය ටික බලමු. ගන්න මතක අපි එකක් දැම්ම වේතන ගැළපිර තිබුණා ඒක පොදු කාර්ය පිරිවැය. දැන් ගාණික ඉතුරු ටික අපි බලාගෙන යමු. වේතන අපි දැම්මා. කම්මල් විදුලි බලය තියෙනවා 6,000ක්. නම් කම්මල් විදුලි බලය කියන්නේ විදුලි බලය තියෙන 8,000ක්. ඊළඟට පොදු වියදම් තියෙනවා 6,000ක්. යන්ත්‍ර ශ්‍රේණි තියෙන 8,000ක්. මේ ටික ඔක්කොම කර්මාන්තශාලාවට අයිති නිෂ්පාදන පොදු කාර්ය වියදම්. දැන් අපි ලියමු විදුලි බලය 8,000යි. කම්හල් විදුලිය 8,000යි. ඊළඟට තිබ්බා කම්හල් පොදු වියදම් 6,000යි. කම්හල් පොදු වියදම් 6,000යි. ඊට පස්සේ තිබ්බා යන්ත්‍ර ශ්‍රේණිය 8,000ක්. right මේ ටික ඔක්කොම අපි දන්නවා ඉතරයි තිබ්බ ගානේ. ඒ ටික ලියුවම අපිට එන්නේ නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය. අපිට වේතන 16,000ක් වන්න මෙතන ගන්න පුළුවන්. ඉඩ කඩ තිබුණා ටිකෙන් ප්‍රශ්නයක් නෑ මට මකලා හදන්න පුළුවන් නිසා මම හැදුවේ. එහෙනම් අපි මේ ටික එකතු කරගන්නවා. ඒ ටික එකතු කරමු අපි. තිස් 8,000යි. 38,000 කියන්නේ නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය. ප්‍රාථමික පිරිවැය 247,500යි. එහෙනම් අපි මුළු පිරිවැය ගන්නවා මේක එකතු කරලා. $2,85,500යි. මේකට ගැලපෙන්න ඕනේ දැන් ඉතුරු ටික. ඊළඟ තියෙන ගානේ අවසාන තොගය, අමුද්‍රව්‍ය අවසාන තොගය අපි දැම්මා 9,700. ඊළඟට නොනිර්මාණ තොගය අපි දාගන්න මෙතන 1,600. ඊළඟට නිර්මාණ තොගය තියෙනවා. ඒක 54,000. ඒකෙන්නේ අපිට මේක අවසානයේ වගේ අපි දල්ලාභයට ඉඩකඩ වෙන් කරගෙන අපිට පුළුවන් මෙතන එන්නේ දල ලාභය නැගිටුලින් එන්නේ අපිට විකුණුම් පිරිවැය නැගිටත් තුලින් අපිට එන්නේ අවසන් නිමි තොගය. ඒක අපිට කිව්වේ 54,000යි. ඒක අපි අඩු කළ යුතුයි. ඒක නිසා අපි වරහන් කරනවා ලියලා. හරි. එතකොට දැන් ඉස්සෙල්ලා කරුණු ටික දාලා අවසానයි. ඊට පස්සේ තොගයෙන් පස්සේ තියෙනවා විකුණුම් 2,75,000 කියලා. එහෙනම් අපි 2,75,000 විකුණුම් ආදායම මෙතන උඩින් දාගන්න. දැන් අපේ ගාන සම්පූර්ණයි. අපි අවසන් කරන්න යන්න ඕනේ දැන්. මේ දෙකේ වෙනස 1,100ක් එකතු කරලා 1,600ක් අඩු වෙන්න ඕනේ.
අවසන් නොනිමි. එහෙනම් මේ දෙක අතර වෙනස රුපියල් 500යි. ඒක ඍණ අගයක්. ඒ නිසා අපි ඒක වරහන් කරනවා ඍණ කරනවා. ඍණ කරලා අපි අවසාන පිරිවැය ගන්න ඕනේ. ඒතර 2,85,500න් 500ක් අඩු වුණාම නිෂ්පාදන පිරිවැය එන්නේ 2,85,000යි. හරි අපේ මුළු නිෂ්පාදන පිරිවැය 2,85,000ක් වෙලා තියෙනවා. දැන් අපි මෙතනට යනවා. අපේ නිමිතෝගේ යටින් අපි ගණන් නැහැ මේකේ. භාණ්ඩ නිමි භාණ්ඩ අරගෙන නැහැ. අපි නිෂ්පාදනය කරලා තියෙන්නේ. දැන් එකතු කරනවා නිෂ්පාදන පිරිවැය. ඒ මෙතන ආපු වගේ 2,85,000. එහෙනම් අපි 2,85,000 එකතු කරනවා. එකතු කරලා අපි අපේ භාණ්ඩතුගේ වටිනාකම ගන්නවා 350,000යි. එකකින් අවසන් නිමිතෝගේ අපි අඩු කරනවා. අඩු කරාම මෙන්න විකුණුම් පිරිවැය 2,51,000යි. 2,51,000 අඩු කළාම අපිට එන දල ලාභය 2,75,000යි. දැන් 2,51,000යි. 2,75,000න් අපි 2,51,000 අඩු කරනවා. අඩු කළා අපි අපේ දල ලාභය හොයනවා. අපි අඩු කරමු 24,000යි. අපේ දල ලාභය 24,000යි. වෙන වියදමක් අපිට කාර්යාලයට දාලා වෙනත් ඉඳන් දීලා තිබුණේ නැහැ. තිබුණේ වේතන විතරයි. එහෙනම් අපි මෙතන බෙදා හැරීම වියදම්, පරිපාලන වියදම්, මූල්‍ය වෙනත් ආදී වශයෙන් එන්න ඕනේ. නමුත් තිබුණේ එකමයි. එහෙනම් අපි මේ 8,000 මෙතනට ගන්නවා. එක වරහන් කරලා අපි අඩු කරලා 16,000ක් ගන්නවා. මේක තමයි අපේ සුද්ධ ලාභය ප්‍රාග්ධන ගෙනුට අරගෙන යන්න. මේ මම පෙන්වු ගන්න සම්පූර්ණ ගණන් හදන හැටි දල වශයෙන් මතක තියාගන්න. මෙතන ව්‍යාපාර නම ලියන්න ඕනේ උඩින්ම. උණු නිෂ්පාදන ව්‍යාපාරය. මෙතනත් ව්‍යාපාර නම ලියවෙන්න ඕනේ. උණු නිෂ්පාදන ව්‍යාපාරයේ මේ ආකාරය වශයෙන් අපි මේ දක්වා හැදී මේ හේවි අපි ඍජු ද්‍රව්‍ය පිරිවැය, මේ ඍජු ශ්‍රමය, මේ ඍජු වෙනත් තුනේ එකතු ප්‍රාථමික පිරිවැය, මේ නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය කියන වක්‍ර වියදම් වල එකතුව. ඒක අපි වර්ගීකරණය කළේ නෑ වක්‍ර ද්‍රව්‍ය වක්‍ර ශ්‍රමය කියලා පොදු එළියන් ගියා. ඊට පස්සේ මේ තියෙන ඔක්කොම පොදුකාර්ය පිරිවැය එකතුව. මේ දෙක එකතු කළාම අපිට මුළු නිෂ්පාදන පිරිවැයක් ආවා. ඒත් අවසාන ලෙස මුළු නිෂ්පාදන පිරිවැය ගල්ප ගන්න අපිට නොනිමි භාණ්ඩ ගලපන්න සිද්ධ වෙනවා. ආරම්භක නොනිමි එකතු කළ යුතුයි. අවසන් නොනිමි අඩු කළ යුතුයි. ඒ වෙනස තමයි මෙතන ගලපන්නේ. ඒ අනුව මුළු නිෂ්පාදන පිරිවැය 2,85,000යි. 2,85,000 රැගෙන ගියා අපේ නිමිතෝගේ ළඟට. එතනට අපි එකතු කළා. ඒ අනුව අපේ සමස්ත තුගේ වටිනාකම ආවා. අපි විකුණලා තියෙන තුගේ පිරිවැය හොයාගන්න ඉතිරි තුගේ අඩු කළා. ඒ අනුව අපි මේක අවසන් දක හදාගෙන ගියා. මේ ආකාරයට මේ ගාන තුලින් සමස්තය ගැන අවබෝධය ලබා ගත්තොත් ඕනෑම ගානක් හැදීමේ හැකියාව තියෙනවා. එතෙන්දි මම ඔයගන්ට හදලා ඉවර කළේ මේ ප්‍රශ්නට අදාළව පළවෙනි ප්‍රශ්නේ කියන්නේ නිෂ්පාදනය ගිණුම හා තුන්වෙනි ප්‍රශ්නේ වෙළඳ ලාභ ගිණුම කියන එක. ඒකේ දෙවෙනි කොටසෙන් මහත් මේ උළු කැටයක මුළු නිෂ්පාදන වියදම උළු කැටයක නිෂ්පාදන වියදම අහලා තිබ්බේ. අපිට එක උළු කැටයක නිෂ්පාදන වියදම හොයන්න පුළුවන්. මුළු නිෂ්පාදන පිරිවැය අපි බෙදන්න ඕනේ නිෂ්පාදනය කරපු ඒකක ගාණයෙන්. ඒ කියන්නේ නිෂ්පාදිත උළු කැට ගාණයෙන්. අපිට එහෙම බෙදුවාම එක උළු කැටයක නිෂ්පාදන වියදම හොයාගන්න පුළුවන්. එහෙනම් මුළු නිෂ්පාදන පිරිවැය අපේ ගාණේ ආවේ 2,85,000ක්. උළු කැට සංඛ්‍යාව දීලා තිබ්බා මේ 2,85,000ක වියදමක් දාලා නිෂ්පාදනය කරපු උළු කැට සංඛ්‍යාව 95,000යි කිව්වා. එහෙනම් ඔයා 2,85,000 බෙදන්න ඕනේ. ඒතර 285,95 තියෙන්නේ 3යි. එහෙනම් එක උළු කැටයක නිෂ්පාදන වියදම ඉන්නේ රුපියල් 3යි. ඔය ආදී වශයෙන් අපිට පුළුවන් එක උළු කැටයක නැත්නම් එක ඒකකයක නිෂ්පාදන පිරිවැය ගණනය කරන්න. ඊට අදාළ තවදුරටත් මේ සම්බන්ධ අභ්‍යාස අපි ඉදිරියේදී සාකච්ඡා කරමු.